කේසී කියන්නේ ප්‍රසිද්ධ අශ්වයින් දමනය කරන්නේ. ඉතින් දවසක් මේ කේසිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැනට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්සව හිටියා. බුදුරජාණන් වහන්සේ කේසිගෙන් අහනවා, කේසිය ඔබ ප්‍රසිද්ධ අශ්වයින් දමනය කරන්නෙක් නේද? ඔබ කොහොමද මේ නොහික්මුණු අශ්වයින් හික්මුණු අශ්වයින් බවට පත් කරගන්නේ? ඒ අවස්ථාවේදී කේසිය පිළිතුරු දෙනවා, ස්වාමීනි මම දමනය කළ යුතු අශ්වයෙක් හොඳින්ද හික්මවනවා, නරකිනුත් හික්මවනවා, ඒ වගේම හොඳින් නරකින් දෙකෙන්මත් හික්මවනවා කියලා. නැවත බුදුරජාණන් වහන්සේ කේසිගෙන් අහනවා, කේසිය ඉඳින් ඔබ දමනය කළ යුතු අශ්වයා හොඳින් හික්මව ගන්න බැරි වුණොත්, නරකිනුත් හික්මව ගන්න බැරි වුණොත්, හොඳින් හා නරකින් දෙකෙන්මත් හික්මව ගන්න බැරි වුණොත් මොකද ඔබ ඒ අශ්වයාට කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ ඉඳින් මා විසින් දමනය කරන ඒ අශ්වයා ආදරයෙන් කතා කරලා හිස අත ගහලා හොඳින් හික්මව ගන්න බැරි වුණාම ඊළඟට මම ඌට නරක වචන වලින් කතා කරලා පහර දීලා අත්කකුල් බැඳලා තියලා හරි හික්මව ගන්න උත්සාහ කරනවා. එහෙමත් බැරි වුණොත් මම තුන්වෙනි පියවර හැටියට විටක හොඳිනුත් කතා කරනවා, හොඳිනුත් සලකනවා, තවත් විටක නරකිනුත් කතා කරනවා, නරකිනුත් සලකනවා. මෙහෙම හොඳින් හා නරකින් දෙකෙන්ම හික්මව ගන්න උත්සාහ කරනවා. එහෙමත් බැරි වුණොත් ස්වාමීනි මම මට උගන්වපු ගුරුකුලයට අවනම්බුවක් නොවේවා කියලා මම ඒ අශ්වයා මරා දානවා. ඒත් එක්කම කේසී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දමනය කිරීමට අපහසු, දමනය කිරීමට දුෂ්කර පුද්ගලයින් දමනය කරනවා නේද? කොහොමද එහෙම කරන්නේ ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කේසිය ඔබ වගේම මමත් ඒ පුද්ගලයින් හොඳින් හික්මවනවා. එහෙම බැරි වුණොත් නරකිනුත් හික්මවනවා. ඒත් එකම තුන්වෙනි පියවර හැටියට හොඳින් හා නරකින් දෙකෙන්මත් හික්මවනවා. කේසිය මම හොඳින් හික්මවන්නේ මෙහෙමයි. කයේ සංවරය මේකයි. කය සංවර වුණාම ලැබෙන ආනිසංස මේවාය. වචනේ සංවරය කියන්නේ මේකට. වචනේ සංවර වුණාම ලැබෙන ප්‍රතිවිපාක මේවාය. මනසේ සංවරය කියන්නේ මේකට. මනස සංවර වුණාම ලැබෙන ආනිසංස මේවාය. දෙවියෝ මේ වගේ, මිනිස්යෝ මේ වගේ කියමින් මම හොඳින් හික්මවනවා. ඒත් එක්ක මම නරකින් හික්මවන්නේ මෙහෙමයි කේසිය. කයේ අසංවරය කියන්නේ මේකට. කය අසංවර වුණාම ලැබෙන විපාක මේවා තමයි. වචනේ දුස්චරිතය මේකයි. වචනයෙන් දුස්චරිත උනහම ලැබෙන විපාක මේවාය. මනසේ නොහික්මීම කියන්නේ මේකට. මනස නොහික්මුණොත් වෙන්නේ මේ වගේ දේවල් අත්විඳින්නයි. යනාදි වශයෙන් තිරිසන් අපාය, പ്രേත ලෝකය, අසුර නිකාය මේ දේවල් කියමින් මම පරුෂකමින් පුරුෂයන් දමනය කරනවා. කේසිය තුන්වෙනි පියවර හැටියට මම ඔබ වගේම විටක හොඳිනුත් විටක නරකුනුත් පුජ්‍යලයින් දමනය කරනවා. කොහොමද මම එහෙම කරන්නේ? කේසිය කායික සුචරිතය මේකයි, කායික සුචරිතයේ ආනිසංස මේකයි, කායික දුස්චරිතය මේකයි, කායික දුස්චරිතයේ විපාක මේවායි කියමින් මම කයෙහි සංවර භාවයත්, කයෙහි අසංවර භාවයත්, කයෙහි සංවර භාවයේ විපාකත්, කයෙහි අසංවර භාවයේ විපාකත් කියමින් ඔහුව දමනය කරනවා. ඒ වගේම වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයේ ආනිසංස මේවායි, වචී දුස්චරිතය මේකයි, වචී දුස්චරිතයේ විපාක මේවායි කියමින් වචනේහි හොඳ පැත්තත් නරක පැත්තත් කියලා දෙමින් ඔවුන්ව දමනය කරන්න උත්සාහ කරනවා. මනෝ සුචරිතය මේකයි, මනෝ සුචරිතයේ ආනිසංස මෙහෙමයි, මනෝ දුස්චරිතයේ මේවාය, මනෝ දුස්චරිතයේ විපාක මේවායි කියමින් මනසේ හොඳ පැත්තත් මනසේ නරක පැත්තත් කියමින් ඔවුන්ව දමනය කරන්නට හොඳින් හා නරකින් මම කටයුතු කරනවා. දෙවියෝ මෙහෙමයි, මිනිස්යෝ මෙහෙමයි, තිරිසන් යෝනිය මේකයි, പ്രേත යෝනිය මෙහෙමයි කියමින් මම කේසිය ඔවුන් දමනය කරන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ කේසිය කියනවා, ස්වාමීනි නුඹ වහන්සේගේ දමනය කළ යුතු පුරුෂයා හොඳින් හික්මෙන්නෙත් නැත්තම්, නරකිනුත් හික්මෙන්නේ නැත්තම්, හොඳින් නරකින් දෙකෙන්මත් හික්මෙන්නේ නැත්තම් ඒ පුජ්‍යලයාට ඔබ වහන්සේ මොකද කරන්නේ? කේසිය ඔබ කොහොමවත් හික්මෙන්නේ නැති අශ්වයා මරා දානවා වගේ මමත් ඔහු මරා දානවා. මේ කතාව අහගෙන හිටිය කේසිය ගත් කටටම කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට සතුන් මැරීම කැප නෑ නේද? ප්‍රාණඝාතය හොඳ නෑ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔහු මරා දානවා කිව්වා තමයි. ඔව් ඒක ඇත්තක්. හැබැයි ඔබ අශ්වයින් මරනවා වගේ නෙමෙයි මම ඔහු මරන්නේ. කොහොමද මම මොහුව මරා දාන්නේ? කෙනෙක් හොඳින් කිව්වහම හැදෙන්නෙත් නැත්තම්,
නරකින් කිව්වහම හැදෙන්නෙත් නැත්තම් හොඳින් නරකින් දෙකෙන්ම කීවත් හැදෙන්නේ නැත්තම් කේසිය එබඳු තැනැත්තා තථාගතයන් වහන්සේ විසින් අනුශාසනා නොකළ යුතු තැනැත්තෙක් කියලා හිතනවා. නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා විසිනුත් අනුශාසනා කළ යුතු තැනැත්තෙක් නොවන බව තේරුම් ගන්නවා. ඉතින් එහෙම කෙනා ආර්ය විනයෙහි වදයක්මයි. එබඳු කෙනාට තථාගතයන් වහන්සේ මගහැරෙනවා. ධර්මයේ මගහැරෙනවා. සංඝ රත්නය මගහැරෙනවා. ඉතින් කේසිය මම ඔහුව මරනවා කීවේ අන්න ඒ කාරණාව හින්දයි. මේ කතාව අහගෙන හිටියේ කේසිය කියනවා එහෙමයි ස්වාමීනි එහෙමයි. ඔහු ඒකාන්තයෙන් වදයක්මයි. අනේ ගෞතමයන් වහන්සේ ඊතා මැනවි යම්සේ යටිකුරු කර තිබූ දෙයක් උඩුකුරු කරන්නේද වැසුණු දෙයක් විවෘත කරන්නේද මම්මුලා වූවෙකුට මාර්ගය කියන්නේද ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මාහට නොඑක ආකාරයෙන් ධර්මයේ දේශනා කරන ලදී. අද පටන් මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්ම රත්නයේ සරණ ගිය, සංඝ රත්නයේ සරණ ගිය උපාසකයෙකු ලෙස සලකනසේක්වා. මේ ආකාරයට කේසිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටි කියනවා. ඉතින් මේ උතුම් සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කේසිය අරමුණු කරගෙන. නමුත් අපේ ජීවිතවලටත් මේ කේසී සූත්‍රය තුළින් ගත යුතු දහම් කරුණු බොහෝමයි. කායික සුචරිතය, වාචසික සුචරිතය, මානසික සුචරිතය, කායික දුස්චරිතය, වාචසික දුස්චරිතය, මානසික දුස්චරිතය මොනවාද කියලා යට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ පිළිබඳව තවත් කරුණු හොයමින් සාකච්ඡා කරන්න. කේසී සුත්තං සාවත්ති නිදානං අතකෝ කේසී අස්ස ධම්මසාරති යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නං කෝ කේසින් අස්ස ධම්ම සාරතින් භගවා ඒතද වෝච ත්වංච khවාසී කේසී සංඥාතෝ අස්ස ධම්ම සාරති කතං පන ත්වං කේසී අස්ස ධම්මං විනේසීති අහංකෝ භන්තේ අස්ස ධම්මං සංහේනපි විනේමි පරුසේනපි විනේමි සංහ පරුසේනපි විනේමීති සචේතේ කේසී අස්ස ධම්මෝ සංහේනපි විනයං උපේති පරුසේනපි විනයං උපේති සංහ පරුසේනපි විනයං උපේති කින්ති නං කරෝසීති සචේමේ භන්තේ අස්ස ධම්මෝ සංහේනපි විනයං උපේති පරුසේනපි විනයං උපේති සංහ පරුසේනපි විනයං උපේති හනාමි නං භන්තේ තං කිස්ස හේතු මා මේ ආචාර්ය කුලස්ස අවන්නෝ අහෝසීති භගවාපන භන්තේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති කතං පන භන්තේ භගවා පුරිස ධම්මං විනේතිති අහංකෝ කේසී පුරිස ධම්මං සංහේනපි විනේමි පරුසේනපි විනේමි සංහ පරුසේනපි විනේමි තත්‍රිදං කේසී සංහස්මින් ඉති කාය සුචරිතං ඉති කාය සුචරිතස්ස විපාකෝ ඉති වචී සුචරිතං ඉති වචී සුචරිතස්ස විපාකෝ ඉති මනෝ සුචරිතං ඉති මනෝ සුචරිතස්ස විපාකෝ ඉති දේවා ඉති මනුස්සා තත්‍රිදං කේසී පරුසස්මින් ඉති කාය දුච්චරිතං ඉති කාය දුච්චරිතස්ස විපාකෝ
ඉති වචී දුච්චරිතං ඉති වචී දුච්චරිතස්ස විපාකෝ ඉති මනෝ දුච්චරිතං ඉති මනෝ දුච්චරිතස්ස විපාකෝ ඉති නිරයෝ ඉති තිරච්ඡාන යෝනි ඉති පෙත්ති විසයෝ තත්‍රිදංකේසී සන්න පරුසස්මින් ඉති කාය සුචරිතං ඉති කාය සුචරිතස්ස විපාකෝ ඉති කාය දුච්චරිතං ඉති කාය දුච්චරිතස්ස විපාකෝ ඉති වචී සුචරිතං ඉති වචී සුචරිතස්ස විපාකෝ ඉති වචී දුච්චරිතං ඉති වචී දුච්චරිතස්ස විපාකෝ ඉති මනෝ සුචරිතං ඉති මනෝ සුචරිතස්ස විපාකෝ ඉති මනෝ දුච්චරිතං ඉති මනෝ දුච්චරිතස්ස විපාකෝ ඉති දේවා ඉති මනුස්සා ඉති නිරයෝ ඉති තිරච්ඡාන යෝනි ඉති පෙත්ති විසයෝති සචේතේ බන්තේ පුරිස ධම්මෝ සංහේන විනයං උපේති පරුසේන විනයං උපේති සංහ පරුසේන විනයං උපේති කින්ති නං භගවා කරෝतीति සචේමේකේසී පුරිස ධම්මෝ සංහේන විනයං උපේති පරුසේන විනයං උපේති සංහ පරුසේන විනයං උපේති හනාමි නං කේසීති නඛෝ බන්තේ භගවතෝ පානාතිපාතෝ කප්පති අතච පන භගවා ඒවමාහ හනාමි නං කේසීති සච්ඡං කේසී න තථාගතස්ස පානාතිපාතෝ කප්පති අපිච්ච සෝ පුරිස ධම්මෝ සංහේන විනයං උපේති පරුසේන විනයං උපේති සංහ පරුසේන විනයං උපේති න තථාගතෝ වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති වදෝ හේස කේසි අරියස්ස විනයේ යං න තථාගතෝ වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්තිති සෝහි නූන බන්තේ සුවදෝ හෝති යං න තථාගතෝ වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති නපි විඤ්ඤූ සබ්‍රහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්තිති අභික්ඛන්තං භන්තේ අභික්ඛන්තං පාසකං මං භන්තේ භගවා ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති කේසී සූත්‍රය සවැත් නිදානයි එසඳ කේසී නම් අස්දම්සරි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින එකත් පස්ව හුන් කේසී නම් අස්දම්සරිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. කේසිය තෝ ප්‍රසිද්ධ අස්දම්සරියෙහි කේසිය තෝ කෙසේනම් නහඹු අසු විනය දමනය කෙරෙහි වහන්ස මම නහඹු අසු ස්ලක්ෂණේනුදු මුදු බැවිනුදු විනයනය කෙරෙමි පරුෂේනුදු විනයනය කෙරෙමි ස්ලක්ෂණ පරුෂේනේනුදු විනයනය කෙරෙමි. කේසිය ඉඳින්තාගේ අශ්වදම්මියා ස්ලක්ෂණේනුදු විනයට නොයේ නම් පරුෂේනුදු විනයට නොයේ නම් ස්ලක්ෂණ පරුෂණේනුදු විනයට නොයේ නම් ඔහුට කුම් කෙරෙහි වහන්ස ඉඳින් මාගේ අශ්වදම්මියා ස්ලක්ෂණේනුදු විනයට නොයේ නම් පරුෂේනුදු විනයට නොයේ නම් ස්ලක්ෂණ පරුෂණේනුදු විනයට නොයේ නම් වහන්ස මම උහු මරමි. ඒ කවර හේිනයත් මාගේ ඇදුරු කුලයට නහමක් අකීර්තිති වේවයි. වහන්ස භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිෂ ධම්ම්‍ය සාරති දෑය. වහන්ස
භාග්‍යවතුන් වහන්සේ පුරුෂ ධම්මියා කෙසේ විනයනය කරනසේක්ද? කේසිය මම පුරුෂ ධම්මයා ස්ලක්ෂණේනුදු විනයනය කෙරෙමි. පරුෂයෙනුදු විනයනය කෙරෙමි. ස්ලක්ෂණ පරුෂණේනුදු විනයනය කෙරෙමි. කේසිය එහි මේ ස්ලක්ෂණ භාවය වෙයි. කාය සුචරිතය මෙබඳු වෙයි. කාය සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචී සුචරිතය මෙබඳු වෙයි. වචී සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනක් සුචරිතය මෙබඳු වෙයි. මනක් සුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ මනුෂ්‍යයෝ මෙබන්දහයි. මෙසේ දැක්වීමයි. කේසිය එහි මේ පරුෂභාවය වෙයි. කාය දුශ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාක මෙසේය. වාග් දුශ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාක මෙසේය. මනෝ දුශ්චරිතය මෙසේය. මනෝ දුශ්චරිතයාගේ විපාක මෙසේය. නිරය මෙසේය. තිරස්චීන යෝනි මෙසේය. ප්‍රේත විෂය මෙසේය යනුයි. කේසිය එහි මේ ලක්ෂණ පරුෂභාවය වේ. කාය සුචරිතය මෙසේය. කාය සුචරිතයාගේ විපාක මෙසේය. කාය දුශ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාක මෙසේය. වචී සුචරිතය මෙසේය. වචී සුචරිතයාගේ විපාක මෙසේය. වචී දුශ්චරිතය මෙසේය. වචී දුශ්චරිතයාගේ විපාක මෙසේය. මනස් සුචරිතය මෙසේය. මනස් සුචරිතයාගේ විපාක මෙසේය. මනෝ දුශ්චරිතය මෙසේය. මනෝ දුශ්චරිතයාගේ විපාක මෙසේය. දෙවියෝ මෙබන්දහ මනුෂ්‍යයෝ මෙබන්දහ. නිරය මෙබඳුය. තිරස්චීන යෝනි මෙබඳුය. ප්‍රේත විෂය මෙබඳුය යනුයි. වහන්ස ඉදින් භගවත්හුගේ පුරුෂ ධම්මය ස්ලක්ෂණේනුදු විනයට නොයේ නම් පරුෂයෙනුදු විනයට නොයේ නම් ස්ලක්ෂණ පරුෂයෙනුදු විනයට නොයේ නම් භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුම් කෙරෙති හෝයි. කේසිය ඉදින් මාගේ පුරුෂ ධම්මයා ස්ලක්ෂණේනුදු විනයට නොයේ නම් පරුෂයෙනුදු විනයට නොයේ නම් ස්ලක්ෂණ පරුෂයෙනුදු විනයට නොයේ නම් කේසිය ඔහු නස්මි. වහන්ස භගවත්හට පනිවා නොකැපමය. එතෙකුදු උව භාග්‍යවතුන් වහන්සේ කේසිය ඔහු නස්මී මෙසේ වදාරන දෑය. සැබෑව කේසිය තථාගතයනට පනිවා නොසරුප් වෙයි. වැලිදු ඒ පුරුෂ ධම්මයා ස්ලක්ෂණේනුදු විනයට නොයේ නම් පරුෂණේනුදු විනයට නොයේ නම් ස්ලක්ෂණ පරුෂණේනුදු විනයට නොයේ නම් තථාගතයෝ ඔහු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතත්. නුවණැති සබ්‍රම් සරහුදු ඔහු කිය යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය තථාගතයන් වහන්සේ යමෙකු කිය යුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතද්ද නුවණැති සබ්‍රම් සරහුද කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතද්ද ආර්ය විනයෙහි තෙල වදයක්මය. වහන්ස තථාගතයන් වහන්සේ යමෙකු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතන සේක්ද නුවණැති සබ්‍රම් සරහුදු කිය යුතු කොට අනුශාසනා කළ යුතු කොට නොසිතද්ද හේ එකතින් මහත් වදයක. වහන්ස ඊතා මැනව වහන්ස භාග්‍යවතුන් වහන්සේ මා අද පටන්ගෙන දිවිහිමියෙන් සරණ ගිය උවසුකු කොට දරණ සේක්වා.